අයිබෝන් දරුවනේ මේ සමතුලිතතාවයේ ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩමේ 4 වෙනි වීඩියෝ එක. අපි දරුවෝ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ බල ත්‍රිකෝණ නියමය, ඒ වගේම බල ත්‍රිකෝණ නියමයේ විලෝමය, ඒ වගේම දායිශික බහුවස්ත්‍ර නියමය කොහොමද බල පද්ධති ආශ්‍රිත ගැටලු, සමතුලිත බල පද්ධති ආශ්‍රිත ගැටලු සඳහා යොදන්නේ කියන එක ඉගෙන ගන්න. දරුවනේ අපි මුලින්ම උඹලට දුන්න නෝට් එකක් උඹල අතර ගන්න. ඒකත් එක්කම අපි යමු. දැනට අපි කතා කරා මීට ඉස්සෙල්ලා වීඩියෝ එකකින්, يعني තුන්වෙනි වීඩියෝ එකකින් කතා කරා බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න සපුරන්න ඕනි කරුණු. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න සපුරන්න ඕනි කරුණු. ඒක ප්‍රභේද දෙකක් යටතේ තමයි දරුවෝ අපි ඉගෙන ගත්තේ. එක ප්‍රභේදයක් විදිහට අපි ඉගෙන ගත්ත ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් මොනවද වෙන්න ඕනි කියලා. ඒ වගේම සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් මොකද වෙන්න ඕනි කියන එක කතා කරා. ඒ වගේම දරුවෝ බල රාශියක් යටතේ වස්තුවක් සමතුලිත වීමේදී ආනත බල රාශියක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් සිද්ධ වෙන්න ඕනි මොනවද කියන එක කතා කරා. ඒ වගේම සමාන්තර බල රාශියක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් සිද්ධ වෙන්න ඕනි මොනවද? සපුරන්න ඕනි මොනවද කියන එක ගැන කතා කරා. දැන් දරුවෝ කතා කරන්නේ මේ ආනත බල තුනක් යටතේ සමතුලිත වස්තු ආශ්‍රිත ගැටලු විසඳන්න පාවිච්චි කරන විවිධ ප්‍රමේයන් ගැන. ඒ වගේම ආනත බල රාශියක් යටතේ සමතුලිත වස්තු ආශ්‍රිත ගැටලු විසඳන ප්‍රමේයක් ගැන අපි කතා කරනවා. ඔයගොල්ලෝ නෝට් එක ගන්න දරුවනේ. ඒක ලියලා තියෙනවා මෙන්න මෙහෙම බල තුනක් යටතේ ආනත බල තුනක් යටතේ සමතුලිත වී ඇති අවස්ථා ආශ්‍රිත ගණනය කිරීම සිදු කිරීම සඳහා භාවිතා කරන මූලික ප්‍රමේයන් කිහිපයක් ඇත. දරුවෝ අපි මුලින්ම කතා කරන්නේ බල ත්‍රිකෝණ නියමය ගැන. බල ත්‍රිකෝණ නියමය. මොකක්ද දරුවෝ මේකෙන් කියවෙන්නේ? බලන්න ඔයගොල්ලෝ නෝට් එකේ තියෙන්නේ මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන. ඒ කියන්නේ දරුවෝ ඒක තලය කියන එක. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ආනත ඒකලක්ෂ බල තුනක්. ආනත ඒකලක්ෂ බල තුනක් විශාලත්වයේ සහ දිශාවද සමග ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත් පාදමගින් නිරූපණය කළ හැකි නම් ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත් පාදමගින් නිරූපණය කළ හැකි නම් නැත්නම් සරලව කිව්වොත් සංකෘත ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා නම් එම බල පද්ධතිය සමතුලිත වේ. බලන්න දරුවෝ වායිදන්න මෙන්න මේ ආකාරයට වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා F1 කියලා බලයක්. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා වාහිතන්න F2 කියලා බලයක්. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න F3 කියලා බලයක්. දරුවෝ මේ බල තුනම ඒකතල විය යුතුයි. ඒ වගේම ඒක ලක්ෂ බල විය යුතුයි. ඒක මූලික වශයෙන්ම සපුරන්න ඕනේ කරුණක්. ඒකතල ඒක ලක්ෂ බල තුනක් නම් මේ බල තුන විශාලත්වය සහ දිශාවද සමග ත්‍රිකෝණයක පිළිවෙලින් හමුවන පාද තුනක් ඔස්සේ නිරූපණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේ බල පද්ධතිය සමතුලිතයි. දරුවෝ මම ගන්නවා F1 කියන බලය AB දායිශිකය විදිහට. ඒ වගේම දරුවෝ F2 කියන බලය ගන්නවා BC. මොකද AB BC නේ ඊළඟට පිළිවෙලින් ගන්නවා නම් F3 කියන එක ගන්නවා CA කියන එක. දැන් එහෙනම් අපි අඳින්න. AB පැත්තට මෙන්න මේ ආකාරයට අඳිනවා. ඒ අඳි දරුවෝ F1 කියන බලය. දිශාවත් එක්ක බැඳලා. ඊට පස්සේ BC පැත්තට F2 ඇඳලා. BC දැන් දරුවෝ CA අඳිද්දී දැන් අපි මේ ගන්න පරිමාණයට අනුරූපීව දැන් අපි ගන්න ඕනේ දරුවෝ පරිමාණය සෙන්ටිමීටර 1කින් නිව්ටන් එකක් නැත්නම් සෙන්ටිමීටර 2කින් නිව්ටන් 3ක් ඔය වගේ ආකාරයකට මොකක් හරි පරිමාණයක් ගත්තම ඒ අපි ගන්න පරිමාණයට අනුව දරුවෝ C ඒ දායිශිකයේ මගින් නිරූපිත F3 කියන බලය හරියටම මේ විදිහට නිරූපණය කරාම මෙහෙම මගින් නවතිනවා කියලා හිතන්න. එහෙම නම් දරුවෝ පද්ධතිය සමතුලිත නැහැ. අපි ගත්ත පරිමාණයට අනුව හරියටම ඇඳලා පස්සේ ඒ ලක්ෂ්‍ය පහු කරගෙන යනවා කියලා හිතන්න. එතනදී දරුවෝ පද්ධතිය සමතුලිත නැහැ. හරියටම අපි ගත්ත පරිමාණයට අනුව සංවෘත ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා නම් අන්න පද්ධතිය සමතුලිතයි. දැන් දායිශික ත්‍රිකෝණ නියමය අනුව ගත්තත් දැන් වයිතන්න A වල ඉඳන් B ට ගිහිල්ලා B වල ඉඳන් C ට ගිහිල්ලා C වල ඉඳන් A ට ආවම සංප්‍රයුක්ත බලයක් තියෙනවද? නැහැ. තොරතුරු සංප්‍රයුක්ත බලයක් නැහැ. ඒ වගේම ඒකලක්ෂ බල තුනක් නිසා සඵල ගූර්ණයක් හිටින්නෙත් නැහැ. ඒකලක්ෂ බල තුනක් කියන එක තැන තමයි අර සඵල ගූර්ණය කියන පදනම රැකිලා තියෙන්නේ. සංප්‍රයුක්ත බලයකුත් ශුන්‍ය වෙලා ඒකලක්ෂ වෙනවා නම් ගූර්ණයක් නැති වෙලා යනවා.
ඔන්නෝක තමයි දරුවෝ බල ත්‍රිකෝණ ප්‍රමේය කියවෙන්නේ. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ආනත ඒකලක්ෂ බල තුනක් ත්‍රිකෝණයක පිළිවෙලින් හමුවන අනුයාත පාද තුනක් ඔස්සේ අනුයාත පාද තුන ඔස්සේ විශාලත්වය සහ දිශාවද සමග නිරූපණය කළ හැකි නම් ඒ කියන්නේ නිරූපණය කරද්දී සංවෘත ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා නම් අනිවාර්යෙන් මේ පද්ධතිය සමතුලිත පද්ධතිය. හොඳයි. දැන් දරුවෝ ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය ගැන හිතන්න. දැන් ත්‍රිකෝණේ නිර්මාණය කරන්න පුළුවන් නම් දරුවෝ ඒක සමතුලිත පද්ධතියක්. ඒකේ විලෝමය කියන්නේ මොකක්ද? විලෝමය කියන්නේ ඒක කන පිට. ඒ කියන්නේ කොහොමද දෙන්න ඕනේ? දැන් සමතුලිත නම් ත්‍රිකෝණේ නිර්මාණය කරන්න පුළුවන් නේද? දැන් ත්‍රිකෝණේ නිර්මාණය කරන්න පුළුවන් නම් දරුවෝ සමතුලිත. දෙකේ විලෝමය ගත්තොත් එකම තලයක ක්‍රියාත්මක වෙන බලන්න දැන් ඔයගොල්ලෝ නෝට් එකේ දීලා තියෙනවා. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වී පවතින. ත්‍රිකෝණ නියමයෙන් කිව්වේ මේ විදිහට නිරූපණය කරන්න පුළුවන් නම් සමතුලිතයි කියන්නේ. විලෝමයෙන් කියන්නේ සමතුලිත වී පවතී නම් අනිවාර්යෙන් මේ බල තුන අර විදිහට නිරූපණය කරන්න පුළුවන් කියන්නේ. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පවතී නම් එම බල තුන ත්‍රිකෝණයක පිළිවෙලින් ගත් පාද මගින් නිරූපණය කළ හැකි වේ. ඔක තමයි බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා කියන්නේ. ඊට පස්සේ දරුවෝ මේ ත්‍රිකෝණ නියමය සහ ත්‍රිකෝණයේ විලෝමය ඇසුරින් අපට ලස්සනට ගණිත සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද කියලා. නෝට් එකේ දුන්න ගානම ගමු උදාහරණයක් විදිහට. ඒක දීලා තියෙනවා දරුවෝ මෙන්න මේ ආකාරයේ වස්තුවක්. මේ පැත්තට R කියලා බලයක් බල තුනම දරුවෝ ඒක ලක්ෂ බව ප්‍රත්‍යක්ෂයෙන් මෙතන Q කියලා බලයක් තියෙනවා. මෙහෙට P කියලා බලයක් විතර තියෙනවා. දරුවෝ මෙන්න මෙතන ගැමා කෝණයක් ආනතයි. මෙතන ඇල්ෆා කෝණයකින් ආනතයි. මෙතන දරුවෝ බීටා කෝණයකින් ආනතයි. දැන් මේ බල පද්ධතිය සමතුලිත නම් විතරයි අපිට පුළුවන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. සංවෘත ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. හොඳයි දරුවෝ මම ගන්න මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ගත්තේ නෝට් එකේ ගත්ත විදිහටම ගමු. ඒකේ අරගෙන තියෙනවා AB දෛශිකයෙන් P බලය. ඊමස් දරුවෝ BC දෛශිකයෙන් මම හිතන්නේ Q බලය වෙන්න දි ගන්න නැත්තේ ඔව් Q බලය. ඊමස් දරුවෝ CA දෛශිකයෙන් නිරූපණය කරලා තියෙනවා R බලය. දැන් දරුවෝ අපි අඳිමු ත්‍රිකෝණය AB. බලන්න AB අඳින විදිය AB වලින් P නිරූපණය වෙන්නේ. අවකාශ යම් තැනක මම ඒ අකුර ඇඳගත්ත AB මේ ආකාරයට ඇඳා. ඒකෝ දැන් ඔයා බලයි කොහොමද එහෙම එකපාරටම ඇඳේ කියලා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ දරුවෝ ලස්සනට අපි කෝණ ටික ලකුණු කරගෙන යනවා. AB මේ විදිහට තියෙනවා. P දෛශිකය. ඊට පස්සේ දරුවෝ BC. BC යන්නේ මෙහෙට. ඔය බලන්න ඒක අඳින විදිහට මෙන්න මේ ආකාරයට අඳිනවා. ඔය දැක්කද දරුවෝ මෙන්න මෙතන ගැමා කෝණයක් ආනතයි. මේ බලන්න මම ඒක ලකුණු කරන විදිය. Q හා P අතර තමයි ගැමා කෝණය ආනත. මේ තියෙන P දිග්ගැසෝ මෙහෙට Q මෙහෙට මෙන්න මෙතන තමයි දරුවෝ ගැමා එක එන්නේ. දොඩ හරියටම ගිහිල්ලා මෙන්න මෙතනින් නතර වෙන්න ඕනි C කියන ලක්ෂය. මක් නිසාද CA තියෙන්න ඕනි උඩට. මේ CA උඩට තියෙනවා. ඔන්න ආකාරයට. මොකද CA වලින් නිරූපණය කරන්නේ R කියන බලය. උඩදරුවෝ කෝ ඉතුරු කෝණ. මම මේ කෝණේ දිග්ගස්සන උදරුවෝ මෙහෙම. මේ තියෙන එතකොට අර Q බලයේ ක්‍රියා රේඛාව. ඒක සිරසත් එක්ක හදන කෝණය මෙන්න මෙතන සකස් වෙන උදරුවෝ ඇල්ෆා. ඊට මෙන්න මේ හාදේව දිග්ගස්සනවා. මේ බලන්න. මේකත් එක්ක P හදන කෝණය. උඩු දිශාවත් එක්ක P හදන කෝණය බීටා. මෙන්න මෙතනින් සකස් වෙනවා බීටා. දැන් දරුවෝ අපි මේක යම්කිසි පරිමාණයකට අනුවයි ගන්නෙ. ඒතකොට සමතුලිත නම් තමයි මේ ආකාරයේ අපි යම්කිසි පරිමාණයකට අනුව ගත්තම ත්‍රිකෝණය අංග සම්පූර්ණ කරගන්න පුළුවන්. එමනම් දරුවෝ මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපට ඒකක දිගකින් නිරූපිත බලය. ඒකක දිගකින් නිරූපිත බලය. දරුවෝ අපි ත්‍රිකෝණය නිර්මාණය කරද්දී පාදෙන් පාදයට පරිමාණය වෙනස් කරන්නේ නැහැ. එකම පරිමාණයක් යටතේ තමයි අපි ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ. එතකොට දරුවෝ සෙන්ටිමීටර 1කින් නිව්ටන් 2ක් සෙන්ටිමීටර 1කින් නිව්ටන් 5ක් ආදී ආකාරයට නිශ්චිත පරිමාණයක් අපි ගන්නවා. ඒක නිසා ඒකක දිගකින් නිරූපිත බලය මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. P බලය නිරූපණය කරේ AB දිගකින් යුතු පාදයකින් නිසා P බෙදීම AB වලිනුත් වන්න පුළුවන් ඒකක දිගකින් නිරූපිත බලය. ඒ වගේම දරුවෝ
Q කියන බලය නිරූපණය කරේ BC කියන පාදයෙන් නිසා මට මේ ඒකක දිගකින් නිරූපිත බලය මෙන්න මෙහෙමත් ලියලා නේද? Q බලයේ විශාලත්වය බෙදනවා Q නිරූපිත පාදයේ දිගේ. ඒ වගේම දරුවෝ R බලයේ විශාලත්වය R නිරූපිත පාදයේ දිගෙන් බෙදුවම ඔය උත්තරය ලැබෙනවා. මෙන්න මේක මේ සමතුලිත බල තුන ආශ්‍රිත ගැටලු විසඳන්න ගන්න පුළුවන් සමීකරණයක්. ඒකක දිගකින් නිරූපිත බලයේ සෑම පාදයක් ඔස්සේම නියතව පවතිනවා. ඒ අනුසාරයෙන් මෙන්න මේ සමීකරණ දාලා ගැටලු විසඳන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ලෙවල් වලදී අපි නිතරම පරිමාණයට රූප ඇඳීම කරන්නේ නැහැ. දල වශයෙන් රූප ඇඳීම කරන නිසා වැඩිපුර මේ සමීකරණය යොදලා ගණන් විසඳන්න හම්බෙන්නේ නැහැ. අපි යමු දරුවෝ ඊළඟ එක. දැන් බල ත්‍රිකෝණ නියමය සහ බල ත්‍රිකෝණ නියමයේ විලෝමය ඇසුරින් ගණන් හදන්න ආවොතින් ඔබ ඒ කරුණ දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ දරුවෝ අපි කතා කරනවා ලාමීගේ ප්‍රමේයක් ගැන. මේ බලන්න ඒක කොට දාන විදිහ ලොකු දෙයක් නෙවෙයි. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ඒකලක්ෂ ආර්ථ බල තුනක් පෙරදි වස්තුවක් සමතුලිත නම් මේ රූප සටහනක් අඩගෙන තියා දෙන්න. තීරේ දුන රූප සටහන වඳිමු. මෙන්න දරුවෝ වස්තුවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට බල දෙකක් ක්‍රියා කරනවා. මේ පැත්තට P කියලා බලයක්, මේ පැත්තට Q කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ දරුවෝ R කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මෙතන ගැමා කෝණයක් සකස් වෙලා තියෙනවා. මෙතන බීටා කෝණයක් සකස් වෙලා තියෙනවා. මෙතනින් දරුවෝ ඇල්ෆා කෝණයක් සකස් වෙලා තියෙනවා. දැන් බලන්න අපි ලාමීගේ ප්‍රමේය කොහොමද ලියන්නේ? ලාමීගේ ප්‍රමේය වළංගු වෙන්නේ දරුවෝ දැන් ඔක සයින් ප්‍රමේයම එක්තරා ආකාරයක ප්‍රභේදයක් විදිහට අපිට දැක ගන්න පුළුවන් මේක. මේක වළංගු වෙන්නේ එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ඒකලක්ෂ ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත අවස්ථාව සඳහා පමණයි. එතකොට මේ විදිහට සමතුලිත අවස්ථාව සඳහා ගත්තොත් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් අගයට දරන අනුපාතයේ නියතයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම P කියන බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් අගය කියලා කියන්නේ සයින් ඇල්ෆා ට දරන අනුපාතයේ නියතයක්. ඊට පස්සේ R බලය ඉතිරි බල දෙක අතර කෝණය එවත් ගැමා වල සයින් අගය සයින් ගැමාට දරන අනුපාතයේ නියතයක්. ඒ උත්තරෙම තමයි ලැබෙන්නේ Q ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් අගයෙන් බෙදුවම මේක දාලා දුක අපිට ගණන් හදන්න පුළුවන්. ඕක විශේෂම ෆිසික්ස් වලට වඩා ගොඩක් වෙලාවට කම්බයින් මැක්ස් වලදී යෙදෙන සමීකරණයක්. හොඳයි. අපි බලමු දරුවෝ බල රාශියක් යටතේ වස්තුවක් සමතුලිත වුණාම ඒ ආශ්‍රිතව යොදන්න පුළුවන් ගණිත කර්ම මොනවද කියලා. දැන් දරුවෝ අපි කතා කරා බල තුනක් ආනත බල තුනක් යටතේ විශේෂයෙන්ම මේ සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන අවස්ථා සඳහා ඔච්චර දා කරන්න දෙයක් නැහැ. මොකද දිශා දෙකයි තියෙන්නේ. ගූර්ණ ගෙනිල්ලක් පමණයි තියෙන්නේ. ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන අවස්ථා සඳහා බල ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය ලාමීගේ ප්‍රමේය නැත්නම් සයින් ප්‍රමේය කියලා ගන්න පුළුවන්. එක එකම ආකාරයක් තමයි නේ කෝණ පොඩ්ඩක් වෙනස් වෙනවා. සයින් ප්‍රමේය දාලා හදන්න පුළුවන්. ඒ වලින් ගැටලු විසඳන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ දැන් බල රාශියක් යටතේ වස්තුවක් සමතුලිත වෙන අවස්ථාවක් ගත්තොත් අපිට දාන්න පුළුවන් දරුවෝ බල සමාන්තරාශ්‍ර මූලධර්මයේ වැඩි දියුණු වෙච්ච එක බල බහුවශ්‍ර මූලධර්ම වැඩි යෙදෙන්නේ නැහැ. නමුත් ඒක දැනගෙන ඉන්න එක කොහොමවත් හොඳයි. ගමු දරුවෝ අපි බල පද්ධතියක් මෙන්න මේ ආකාරයට. නෝට් එකේ තිබ්බ බල පද්ධතියම ගමු අපි. මෙන්න මේ ආකාරයට බල හතරක් සහිත බල පද්ධතියක් කොහොමද දීලා තියෙනවා. එක බලයක් තියෙන දරුවෝ A කියලා මේ පැත්තට ඒක ලක්ෂ වෙන්න ඕනි. අනිත් බලය B කියලා මේ පැත්තට තියෙනවා. ඊට දරුවෝ C කියලා බලයක් තියෙනවා මේ පැත්තට. D කියලා බලයක් තියෙනවා මෙන්න මේ පැත්තට. ඊට දරුවෝ මෙතන බීටා මේක ඇල්ෆා මෙතන තීටා එකක් සකස් වෙනවා. මෙතන ගැමා එකක් සකස් වෙනවා. මොන ආකාරයකටද එන්නේ? මම ගන්නවා දරුවෝ AB දෛශිකය කියලා A බලය. ඊට පස්සේ BC දෛශිකය කියලා ගන්නවා B බලය. ඊට පස්සේ CD දෛශිකය කියලා ගන්නවා C බලය. ඒ වගේම DA දෛශිකය කියලා ගන්නවා දරුවෝ අපි D බලය. දැන් අපි අඳින්නයි හදන්නේ බල සමාන්තරාශ්‍රයේ වැඩි දියුණු වෙච්ච එක. සමාන්තරාශ්‍රය පාද හතරක් නේද? බල බහුවශ්‍රය අඳින්නයි යන්නේ. බහුවශ්‍රය
හොඳයි. අපි බලමු දරුවෝ. දැන් මෙතන බහුවස්ත්‍රයේ විදිහට හැදෙන්නේ සමාන්තරාශ්‍රයක්ම තමයි නේද? හැබැයි සමාන්තරම නැහැ. චතුරස්‍රයක් හැදෙන්නේ. බහුවස්ත්‍රයේ විදිහට හැදෙන්නේ චතුරස්‍රයක්. අපි ඇඳලා බලමු. මම මුලින්ම දරුවෝ A B අඳිනවා. මෙන්න මේ පැත්තටයි තියෙන්නේ. මොන ආකාරයට ඇඳනවම. ටිකක් දිගට අඳිනවා. රේඛාව. ඊට පස්සේ දරුවෝ AB BC BC දෛශිකය. AB වලින් නිරූපණය වෙන්නේ මේ දෛශිකය. මේ බලය. ඊට පස්සේ BC දින දරුවෝ මෙන්න මේ පැත්තට. මොන ආකාරයට BC BC ඒ පැත්තට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආකාරයට දරුවෝ මේ බලය. ඊට පස්සේ CD CD කියන්නේ මෙන්න මෙහෙම තියෙන එකක්. මොන ආකාරයට මම පාද පොඩ්ඩක් දිගට ඇද ගන්නවා. මතු ප්‍රයෝජන උදෙසා එහෙම කරන්නේ. ඊට පස්සේ DA තියෙනවා මෙහෙම. DA වලින් කියවෙන්නේ D එකක්. මෙතනින් C බල. වයිදර පැහැදිලි ඇති. දැන් දරුවෝ අපි කොහොමද ලකුණු කරගමු? A සහ B අතර කෝණය මෙන්න මෙතන කෝණය බලමු. A සහ B අතර කෝණය දරුවෝ මෙන්න θ. ඊට පස්සේ B සහ C අතර කෝණය α. ඊට පස්සේ C සහ D අතර කෝණය මෙතන සකස් වෙනවා β. ඊට පස්සේ D සහ A අතර කෝණය ගැමා. ඔය විදිහට සකස් වෙනවා. මොන දරුවෝ අපි බල බහුවස්ත්‍රයන්ද මෙතන ඇතුළේ තින්නේ බහුවස්ත්‍රයේ විදිහට මොකක්ද චතුරස්‍රය. බල චතුරස්‍රය කියන්නේ. දැන් දරුවෝ මේකෙත් අපිට ගන්න පුළුවන් අපි ගත්ත පරිමාණය ඒකක දිගකින් නිරූපිත බලය අපිට හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. B බෙදීම BC කියලාත් හොයන්න පුළුවන්. A බෙදීම AB කියලාත් හොයන්න පුළුවන්. ඒ වගේම C බෙදීම CD කියලාත් හොයන්න පුළුවන්. ඒ වගේම දරුවනේ D බෙදීම AD කියලාත් හොයන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි මේක ආශ්‍රිත ගණනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට දරුවෝ අපිට බල බහුවස්ත්‍ර නියමයේ මෙන්න මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. කොහොමද? එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ආනත ඒකලක්ෂ බල සමූහයක් යටතේ වස්තුවක් සමතුලිත නම් මොකද කරන්න පුළුවන්? එම බල විශාලත්වය සහ දිශාවද සමග බහුවස්ත්‍රයක් මගින් නිරූපණය කළ හැකියි. ඒකේ විලෝමයක් අපිට ගන්න පුළුවන්. එකම තලයක් ඔස්සේ ක්‍රියා කරන ඒකලක්ෂ ආනත බල සමූහයක් විශාලත්වය සහ දිශාවද සමග බහුවස්ත්‍රයක පිළිවෙලින් හමුවන පාද ඔස්සේ නිරූපණය කළ හැකි නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? එම බල පද්ධතිය සමතුලිත වෙයි. ඒ විදිහට ලියා ගන්න පුළුවන් නේද? ඒ තමයි බල බහුවස්ත්‍ර මූලධර්මය. තියරියක් විදිහට දැනගැනීම පමණක් ප්‍රමාණවත්. ගණන් හතර නම් ගොඩක් එන්නේ නැහැ. හොඳයි. අපි යමු දරුවෝ සමතුලිතතාවයේ විවිධ ස්වරූප ගැන ඉගෙන ගන්න. ඊළඟට අපි කතා කරමු මාතෘකාව එකයි සමතුලිතතාවයේ විවිධ ස්වරූප. දරුවෝ සමතුලිතතාවයේ දැන් සමතුලිත වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත්තා. කිසිම දිශාවක් ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් තින්නත් බෑ. කිසිම ලක්ෂයක් වඩා සඵල ගූර්ණයක් තින්නත් බෑ. එහෙම වුණොත් සමතුලිතයි. ඊට පස්සේ සමතුලිත වස්තුවක තියෙන්න ඕනේ චලිත ස්වභාව මොනවද කියන එක අඳුරගත්ත තුන්වෙනි වීඩියෝ එකකින්. සමතුලිත නොවන වස්තුවක තියෙන්න ඕනේ චලිත ස්වභාව මොනවද කියන එක ඉගෙන ගත්තා. බල දෙකක් යටතේ සමතුලිත වෙනවා නම් කොහොමද? බල තුනක් යටතේ සමතුලිත වෙනවා නම් කොහොමද? බල රාශියක් යටතේ සමතුලිත වෙනවා නම් කොහොමද කියන එකත් ඉගෙන ගත්තා. ආනත බල තුනක් යටතේ සමතුලිත වෙද්දී යෙදෙන ගණිත ප්‍රමේයන් මොනවද කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ ආනත බල සමූහයක් යටතේ සමතුලිත වෙද්දී යෙදෙන ගණිත ප්‍රමේයන් මොනවද කියන එක මේ දැන් ඉගෙන ගත්තා. දැන් දරුවෝ අපි කතා කරන්න යන්නේ සමතුලිතතාවයේ තියෙන එකිනෙකට වෙනස් ආකාර තුනක් ගැන. දරුවෝ සමතුලිතතාවයේ එකිනෙකට වෙනස් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ස්ථායී සමතුලිතතාවය, අනිත් එක අස්ථායී සමතුලිතතාවය, අනිත් එක උදාසීන සමතුලිතතාවය. දරුවෝ මොකද්ද මේ ස්ථායී සමතුලිතතාවය කියන්නේ? නෝට් එකේ දැන් ඕගොල්ලන්ට කරුණු ලියන්න දීලා තියෙනවා. මම මෙතනදී විස්තර කිරීමක් පමණයි සිදු කරන්නේ. ස්ථායී සමතුලිතතාවය කියලා කියන්නේ පවතින පිහිටුමෙන් මදක් විස්ථාපනය කරත් ආපෞම පිහිටුමටම එන එක. දැන් උදාහරණයක් විදිහට ගන්න දරුවෝ මෙන්න මේ වගේ තැනක තියෙන පන්දුවක් වෙන. ඔන්න හොඳ අවබෝධයෙන් බලන්න. දැන් මෙන්න මෙතන තියෙනවා චුටි බෝලයක්. මේ බෝලය මාරම ස්ථායී. එයි මාරම ස්ථායී කියලා කියන්නේ. දරුවෝ මේ බෝලය මෙතන ඉඳන් පොඩ්ඩක් විස්ථාපනය කරනවා. මෙන්න මේ හරියට විතර ගෙනල්ලා අතාරිනවා. මොකද වෙන්නේ?
මොකද වෙන්නේ දරුවෝ? ආපහු පැද්දිලා මුල් පිහිටුමට වෙනවා. එතකොට පවතින පිහිටුම මාරණ ස්ථායි හින්දායි එයාගේ පිහිටුමේ සුළු වශයෙන් විස්ථාපනය කරත් නැවත කොහෙට එන්නද? පළමු පිහිටුමට මේ. දැන් දරුවෝ තව එකක් ගමු. අපි පාරවල් වල උගල දැකලා ඇති ඔය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරද්දී මෙන්න මේ ආකාරයට රතු පාට කෝන් එකක් තියෙනවා. දරුවෝ මේකේ ගුරුත්ව කේන්ද්‍රය ගොඩාක් පල්ලෙහාන් තියෙනවා. පල්ලෙහා කොටස තමයි බල තියෙන්නේ. දැන් සමහර බංකොලොත් සමාගම්ගේ මඩගෙන පාරවල් හදනවා නම් ඒගොල්ලෝ මේ වගේ ගන්න මෙන්න මේ වගේ උණ බම්බුවක් ගහලා යටින් පොඩ්ඩක් කොන්ක්‍රීට් කරලා දාලා තියෙනවා. කමන්නේ කාර් එක කරනවා. ක්වොලිටි තමයි පොඩ්ඩක් අවුලදී. හරි. මොන බලන්න. දැන් මේ වගේ එකක් ගත්තොත් දැන් මම මෙයාව තීන පිහිටුවෙන් පොඩ්ඩක් විස්ථාපනය කරන්නයි හදන්නේ. හරිද? දැන් මෙයාගේ තීන පිහිටුවෙන් පොඩ්ඩක් විස්ථාපනය කරාට පස්සේ දරුවෝ ඒ කියන්නේ මම පොඩ්ඩක් මෙයාව මෙහෙම පෙරලන්න හදනවා. බලන්න කොච්චර ස්ථායිද කියලා. එනම් මම පෙරලන්න හදනවා. දරුවෝ දැන් මෙතනදී මෙයාගේ අතරම මේ ගුරුත්ව කේන්ද්‍ර ගොඩාක් පල්ලෙහාන් තියෙන එක තමයි මේ ස්ථායි සමතුලිතතාවයට මූලිකම හේතුව. බර ක්‍රියා කරනවා මෙහෙම අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙතනින් හරිමැදින් ක්‍රියාත්මක වුණා. දැන් දරුවෝ මේ විදිහට මම පොඩි බලයක් යොදලා මේවා පෙරලන්න උත්සාහ කරද්දී දැන් පොළවත් එක්ක ගැටෙන්නේ මේ මුල්ල විතරයිනේ. දැන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙතනින් ක්‍රියාත්මක වෙනවා. දරුවෝ බර ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්නේ නැහැ පොඩ්ඩක් ඇල කරයි කියලා නේද? ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් දරුවෝ පොඩ්ඩක් විස්ථාපනය කරලා අතහැරලා බලමු. ආපහු ආරම්භක පිහිටුමට යනවද? ආරම්භක පිහිටුමින් ඉවතට යනවද? වෙනත් පිහිටුමක නතර වෙනවද කියලා. දරුවෝ මේ ආකාරයට ඇදලා අතහැරියට පස්සේ බලන්න විශාලත්වයෙන් සමාන ප්‍රතිවිරුද්ධ සමාන්තර ඒකරේඛීය නොවන බල දෙකක් ලම්බක දුරක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ වස්තුව ඉබේම වාමාර්ථ පූර්ණයකට ලක් වෙලා දහස් ගාලා පොහිටු විදිහටම සකස් වෙනවා. ඒතර මාන සමතුලිතය. මොකද පවතින පිහිටුමේ මදක් විස්ථාපනය කරත් නැවත මුල් පිහිටුමටම ඔය ආකාරයට දහස් ගාලා මේ හැඩයටම සකස් වෙනවා. ඒක තමයි දරුවෝ ස්ථායි සමතුලිතතාවය. නැවතත් මම කියනවා පවතින පිහිටුමෙන් මදක් විස්ථාපනය කරත් නැවත ආරම්භක පිහිටුමටම පැමිණෙනවා නම් එම වස්තුව පැවති ස්ථායි සමතුලිතතාවය. දැන් දරුවෝ අපි යමු අස්ථායි සමතුලිතතාවය ගැන ඉගෙන ගන්න. අස්ථායි සමතුලිතතාවය. මේ බලන්න දරුවෝ. ඔයයන් මෙන්න මේ ආකාරයෙන් ශීර්ෂයක් මුදුනේ තියෙන වස්තුවක් කියන්නේ. මෙයා මානස්ථායි. ඇයි මානස්ථායි කියන්නේ? අපි දරුවෝ පොඩ්ඩක් මෙයා විස්ථාපනය කළා අතරින්. පොඩ්ඩක් විස්ථාපනය කළා ඇතරිය. මොකද වෙන්නේ? ආරම්භක පිහිටුමෙන් ඉවතට චලනය වෙනවා. ආරම්භක පිහිටුම දාලා දුවන. ආරම්භක පිහිටුමෙන් ඉවතට චලනය වෙනවා. එතකොට මේ විදිහට පොඩි විස්ථාපනයක් දුන්නත් ආරම්භක පිහිටුම දාලා යන්නේ. ආරම්භක පිහිටුම මානස්ථායි හින්දා. හොඳයි. අපි බලමු දරුවෝ ඊළඟ එක තව උදාහරණයක් අපි ගමු මෙන්න මේ ආකාරයට වඩුණ පැන්සලක් ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට දැන් දරුවෝ මෙයා මෙහෙම සමතුලිතව තියාගන්න පුළුවන් ඒ මෙයාගේ බර සහ පෘෂ්ඨයෙන් මෙදින අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියන දෙදෙනා විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඒකරේඛීයව සමාන්තරව තියෙනවා. හැබැයි දරුවෝ මම මෙයාට පොඩි තල්ලුවක් දෙනවා. මෙන්න පොඩි තල්ලුවක් දුන්නට පස්සේ රෝග සරහන. අභිලම්බ ප්‍රතික්‍රියා බලය දරුවෝ මෙතනින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් බාර සිරස්ස පල්ලෙහාට මේ හරියටම ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද වෙන්නේ? චූටි තල්ලුවක් දුන්න ගමන් මේ බලන්න බල යුග්මේ නිසා හටගන්නේ මොන ගූර්ණයක්ද? දක්ෂිණාවර්ත ගූර්ණය. කෙලින්ම පැන්සල බිමට වැටෙනවා. එහෙනම් පැවති පිහිටුම අස්ථායි හින්දායි ඒ වගේ චූටි විස්ථාපනයක් දුන්නත් ආරම්භක පිහිටුම දාලා යන්නේ චලනය. එහෙනම් අස්ථායි සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියන එක ප්‍රත්‍යක්ෂයි. ආරම්භක පිහිටුමෙන් මදක් විස්ථාපනය කළ විට ආරම්භක පිහිටුමෙන් ඉවතට චලනය වෙනවා. එහෙම පිහිටුමේදී වස්තුව අස්ථායි සමතුලිතතාවයකයි තියෙන්නේ. ඊට පස්සේ බලමු දරුවෝ උදාසීන සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා. උදාසීන සමතුලිතතාවය. දරුවෝ මෙන්න මේ ආකාරයේ වස්තුවක් ගන්න. මෙයාගේ බර ක්‍රියාත්මක වෙන ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙහි. දරුවෝ මෙයා පොඩ්ඩක් විස්ථාපනය කරනවා. චුට්ටක් තල්ලු කරලා තියෙනවා. එතකොට බර ඒ විදිහටමයි
ඒ අවස්ථාවේදී පෘෂ්ඨයත් එක්ක ගැටලා තියෙන ලක්ෂණ ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියා බලය තියෙනවා. දැන් මොකද වෙන්නේ? තරු වස්තුව ආරම්භක පිහිටුවෙන් පොඩ්ඩක් විස්ථාපනය කරා. හැබැයි ආරම්භක පිහිටුවෙන් ඉවතට සමනය වෙන්නේ නැහැ. අලුත් පිහිටුමක් නවත්තලා තියෙනවා. ඒ විස්ථාපනය කරලා අතාරින්න තැන නැවතලා තියෙනවා. හරි උදාසීනයි. දැන් ගත්තොත් මේ වස්තුව මෙතන තියෙනවා. මම පොඩ්ඩක් තල්ලු කරලා මෙතනින් තියෙනවා. දැන් මෙතන නැවතලා තියෙනවා. හරි කම්මැලි. ඊට පස්සේ මෙයාව මෙහෙට කරනවා. දැන් මෙතන නැවතලා තියෙනවා. මෙහෙට කරනවා. මෙතන නැවතලා තියෙනවා. ඒ කියන්නේ පොඩි විස්ථාපනයක් දුන්නම නව පිහිටුමක සමතුලිත වෙනවා නම් එන ආරම්භක පිහිටුමෙන් ඉවතට යනවා නම් අස්ථායි. පොඩි විස්ථාපනයක් දුන්නම නව පිහිටුමක සමතුලිතව තියෙනවා නම් උදාසීන සමතුලිතතාවය. ආපහු මුල් තැනට එන්නේ නැහැ. මුල් තැනට එහාට චලනය වෙන්නේ නැහැ. අර විස්ථාපනය අත්හැරපු තැන සමතුලිතව තියෙනවා. ඔක තමයි හොඳම උදාහරණයක් විදිහට ගන්න තියෙන්නේ. ඔක තමයි දරුවෝ සමතුලිතතාවයේ ආකාර 3. එතකොට සමතුලිතතාවයේ බල ගූර්ණය බල යුග්මය කියන කොටස් ටික අවසానයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන කොටස. ගුරුත්ව කේන්ද්‍රය කියන කොටස කතා කරන්න ඉස්සෙල්ලා දරුවෝ අපි මේකේ ගණන් රාශියක් සාකච්ඡා කරන්න තියෙනවා. එමනම් ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ මේකට අදාළ සංකල්ප පුහුණු නිබන්ධන යටතේ ඕගොල්ලන්ට දුන්න ගණන් ටික. එමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.